समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මේ අවස්ථාවට සහභාගී වන පින්වත් සිල්මෑණියන් වහන්සේ ඒ වගේම ධම්ම නදී තිත්ත උතුම් වූ ධර්මදේශනා මාලාවේ ප්‍රධාන සංවිධායක දේශප්‍රිය මැතිතුමා ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස ප්‍රධානව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න. මනාව ධර්ම ශ්‍රවණය කරලා ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න. නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ අපි
මාතෘකාව හැටියට යොදාගත් සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ 3 වෙනි සූත්‍රය. ඒ තමයි ශාස්ත්‍රූන් වහන්සේගේ දායාදය. එහෙම නැත්නම් ධම්ම දායාද කියන සූත්‍ර දේශනාව. ඊ타ත්ම වටින දේශනාවක්. තරමක් ගැඹුරු සූත්‍ර දේශනාවක්. නමුත් මේ දේශනාව තුළින් අපිට ධර්ම දේශනා විශාල ප්‍රමාණයක් මේ වැඩසටහන තුළ සිදු කරන්න ලැබෙයි. ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රාවකයාට වැටහෙන විදිහට සරලව ගැඹුරු දහම් කරුණු ඉදිරිපත් කරන්න උත්සාහ දරනවා. මොකද අගට යනකොට සූත්‍රයේ තරම්ම ගැඹුරු ධර්ම කාරණාවන්ගෙන් පොහොසත්. අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ වාසය කරන කාලේ. බුදුරජාණන් වහන්සේ එදා භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා භික්ඛවෝ කියලා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දුන්නා බදන්තේති කියලා. ප්‍රතිපදාව මනාව දන්නවා. බුදුරජාණන් වහන්සේ ඉන් පසුව මේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා ධම්ම දායාදා මේ භික්කවේ භවත මා ආමිෂ දායාදා. මහණෙනි මම විසින් අවබෝධ කරගෙන ඔබලාගේ හිතසුව පිණිස දේශනා කොට වදාළ මේ ධර්මයට දායාද වෙන්න. මහණෙනි ඒ ධර්මයට දායාද වීම තුලින් උපන් ආමිෂයට කවදාවත් දායාද නොවෙන්න. ධර්මයට දායාද වීම තමයි භාග්‍යතුන් වහන්සේ මේ අවධාරණය කරන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අත්තිමේ තුම්හේසු අනුකම්පා. මහණෙනි එහෙම සඳහන් කරන්නේ මට ඔබලා ගැන ලොකු අනුකම්පාවක් තියෙනවා. කෙසේනම් මගේ ශ්‍රාවකයෝ ධර්මයට දායාද වන්නාහුද ආමිෂයට දායාද නොවන්නාහුද. පින්නතුනි මේ සූත්‍රය දේශනා කිරීමේ විශේෂ හේතුවක් තියෙනවා. අපි සූත්‍ර දේශනාවට කලින් මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මොන වගේ හේතුවක් පදනම් කරගෙනද කියන කාරණාව දැනගන්න එක මේ ධර්ම කාරණාව අවබෝධ කරගන්න අපිට ලොකු පහසුවක් සලසනවා. එහෙමනම් ඒ හේතුව තමයි ලාභ සත්කාරය. පදනම් කරගෙනයි මේ සූත්‍රය දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා ඉපදිච්ච මහා ලාභ සත්කාරයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට අනුව හැසිරෙන්න ගත්තහම මහා ලාභ සත්කාර තියෙනවා. ඒ කාරණා ඉදිරියට මනාව පැහැදිලි කරලා තියෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ හේතුවෙන් මහා ලාභ සත්කාරයක් උපදිනවා. මිනිතුනි සඳහන් කරනවා නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ 1ක්. එහෙම නැත්නම් මහා කල්ප 4.140ක්. අසංඛ්‍යයක් කිව්වේ 1.140ක්. මහා කල්ප අසංඛ්‍ය 4ක් කියහම 4.140කුත් තවත් මහා කල්ප ලක්ෂ 1ක්. මේ ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පාරමිතා සම්පූර්ණ කළා. අවසානයේ අපේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත්තා.
බලාපොරොත්තුව මස්තක ප්‍රාප්ත කරගත්තා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කාලය අවුරුදු 45ක් තරම් කෙටි. සාරාංශක කල්ප ලක්ෂයක් මුළුල්ලේ උන්වහන්සේ පිරූ පාරමිතා නිසා, දුන්න දාන නිසා නැවත ආපහු ඒ වගේ ප්‍රතිවිපාක භාග්‍යතුන් වහන්සේට ලැබෙනවා. නමුත් ඒ විපාකය දෙන්න දීර්ඝ බුද්ධ කාලයක් නැහැ. අන්න ඒ නිසා සඳහන් කළා මහා මේඝවලා දෙකක් එකට එකතු වෙලා අහස වහගත්තාම කොහොම වතුර වැක්කිරෙනවද? මහ විශාල වෙහිකලුවකින් අහස වැහිලා තියෙනකොට අපි කියනවා ධාරානිපාත වැස්සක් කියලා. එතකොට ඒ වාගේ වලාපටල දෙකක් එකට ඇවිල්ලා අර අපි ධාරානිපාතයි කියපු වැහි දෙකක් එකට වහිනකොට කොහොම වතුර වැක්කිරෙනවද? මේ අවුරුදු 45 තුල භාග්‍යතුන් වහන්සේගේ පාරමිතා නිසා උන්වහන්සේට ලැබෙන්න පටන් ගත්ත ලාභ සත්කාරයත් නිමක් නැතුව ගලන්න පටන් ගත්තා කියලා කියන්නේ. මහා ගංගා දෙකක් එකට එකතු වෙලා ගලනකොට යම්සේද ඒ වාගේ බුදුරජාණන් වහන්සේට ආමිෂ දායාද ලැබෙන්න පටන් ගත්තා. අනේ නිසා සඳහන් කළා මහණෙනි මේ ආමිෂයට කවදාවත් දායාද වෙන්න එපා. මා විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ධර්මයටම දායාද විය යුතුයි. පින්නතුනි මේ කාරණාව පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මේ ලාභ සත්කාර මහ ගම් වතුරක් වගේ ගලනවා කියලා. භාග්‍යතුන් වහන්සේට එහෙම ලැබුණා. ආහාර දන් දුන්නා. පාන වර්ග දන් දුන්නා. වස්ත්‍ර දන් දුන්නා. සුවඳ වර්ග දන් දුන්නා. මාලා ආලේපන දන් දුන්නා. යානා දන් දුන්නා. මේ ආදි වශයෙන් දස දාන වස්තුවේ අහවල් දෙයින් අඩුවක් වුණා කියලා කාරණාවක් ඔය පාරමිතා කාලය තුල තිබුණේ නැහැ. ආන් එහෙම දානීය සම්පූර්ණ කරපු නිසායි මේ විදිහට භාග්‍යතුන් වහන්සේට ආමිෂය ලැබෙන්නේ. සඳහන් කළා පින්නතුනි රාජවරු, මැති ඇමතිවරු, සිටුවරු, බ්‍රාහ්මණයෝ ආදී අය බුදුරජාණන් වහන්සේ හොයාගෙන පැමිණෙනවා. මොකටද? දන් දෙන්න. ඇවිල්ලා කොහොම අහනවද කියලා සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ කොහේද? දේව දේවයන් වහන්සේ කොහේද? සියලුම මිනිසුන්ට අගතැන්පත් මහා නරාසභයන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? පුරුෂ සිංහ රාජෝත්තමයන්න් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියමින් ගැල් 100 ගණන් වල බඩු පටවගෙන ඇවිල්ලා. එක ගැලක නෙමෙයි ගැල් 100 ගණන් වල බඩු පටවගෙන ඇවිල්ලා. මේ කොහෙද කියලා හොයන්නේ අවස්ථාවක් ලද විගසම මේ ගැල් වල පුරවලා තියෙන නොයෙක් දේවල් අරගෙන උයලා පිහලා භාග්‍යතුන් වහන්සේට දන් දෙන්න. ඉන්න තැන හොයනවා කොතනද ඉන්නේ කියලා. පින්නතුනි ලබාගත නොහැකි අවස්ථාවක්. ඒ දන් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා දෙන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා මාස ගණන් අවුරුදු ගණන් බලාගෙන ඉන්නවා. මේ කාරණාවල් ළඟ නතර වෙලා විස්තර කරන්න ගියොත් කොයි තරම් කරුණු විස්තර කරන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේගේ ලැබීම ශ්‍රද්ධාවන්තයන්ගේ ස්වභාවය. සමහර වෙලාවට අපට මේ ශ්‍රද්ධාවත් එක්ක කල්පනා කරලා බලහම අපි හුඟක් දුප්පත්. අපිට බණක් අහන්න ගියත් තියෙන්නේ හදිස්සියක්. සමහර වෙලාවට කෙනෙක් ධර්ම දේශනාව ළඟ ඉඳගන්නේ අන්තිම කෙරවලේ. එහෙම වාඩි වෙන්නේ හදිස්සියේ නැගිටලා යන්න. මූණ පෙන්නන්න විතරයි ඇවිල්ලා තියෙන්නේ. බණ අහන අතරේ එදිනෙදා නොයේක් ලෞකික කටයුතු නිසා
දුරකථන ඇමතුම් ගලාගෙන එනවා. නමුත් පැයක් බණක් අහන්න තරම් විවේකයක් නැහැ. ඒ ඇමතුම් වලට උත්තර දෙන්න තියෙනවා. ධර්ම ගෞරවයට වඩා ලෞකික සම්පත් වලට තියෙන ගෞරවයේ කැමැත්ත වැඩි. අපිට එහෙම හදිස්සියක් තියෙන්නේ. මේ දන් දෙන්න ඇවිල්ලා තියෙන්නේ මහ සිටුවරු. එක සිටුවරයෙක් යටතේ දහස් ගණන් ලක්ෂ ගණන් සේවකයෝ ඉන්නවා. මේ විශාල පිරිස් ඔක්කොම අතහැරලා දාලා ධනෝපායන මාර්ග ව්‍යාපාර කටයුතු සියල්ලම අතහැරලා දාලා මේ සිටුවරු ඇවිල්ලා කූඩාරම් හදාගෙන මාස ගණන් බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේට දන් වේලක් පූජා කරගන්න අවස්ථාව ලැබෙනකන්. ආන්ගේ නිසා සඳහන් කළා හාත්පසින් සතපුම් 2මාරක් විතර. එහෙම නැත්තම් ගව්වක් පමණ ප්‍රදේශයේ ගැලෙන් ගැල එකට හේතු වෙන තරමින් ගැල් 100 ගණන් නතර කරගෙන තමන්ගේ වාරයේ පැමිණෙනකන් බලාගෙන ඉන්නවා කියලා. තන තන ගැල් දාලා නෙමෙයි ගැලෙන් ගැල එකට හේතු වෙන්න සතපුම් 2මාරක පමණ මුළු ප්‍රදේශයේම ගැල් වලින්ම පිරීලා. ඊටාම දුර ඉඳන් සියලුම සිව්පසේ අරගෙන ඇවිල්ලා මේ කූඩාරම් හදාගෙන නතර වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ යම් නගරයක ඉඳලා තවත් නගරයකට වැඩම කරනවා නම් මේ සියලුම ගැල් බැඳගෙන සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් ගමන් ආරම්භ කරනවා. නමුත් මේ වාගේ සූත්‍ර දැනගන්න කලින් අපි දැනගෙන හිටියේ එක්ක තනියම නැත්තම් අග්‍ර උපස්ථායකයන් වහන්සේත් එක්ක නැත්තම් භික්ෂුන් වහන්සේලා 500ක් දෙනා පමණ පිරිවරාගෙන වැඩිම වුණොත් 1250ක් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මාර්ගය වැඩම කළා කියලා. නමුත් මේ දේශනා අතරේ තමයි සඳහන් වෙලා තියෙන භාග්‍යතුන් වහන්සේ එහෙම වඩිනකොට දන් දෙන්න අය කොච්චර පස්සෙන් ගියාද කියලා. භික්ෂු සංඝයාට පිටිපස්සෙන් ඊළඟට ඒ ගැල් ටිකේ. පින්නතුනි මෙතන විශේෂයෙන් සඳහන් කරනවා විනය පිටකයේ තියෙන අන්ධක වින්ද බ්‍රාහ්මණයාගේ දාණය මේ කරුණ පැහැදිලි වීම සඳහා දේශනා කරන්න කියලා. අන්ධක වින්ද බ්‍රාහ්මණයා දන් දුන්නේ හැටි. අපේ බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉඳලා අන්ධක වින්ද කියන ජනපදයට වඩිනවා. භික්ෂුන් වහන්සේලා 1250ක් එක්ක. මේ අන්ධක වින්ද කියන බ්‍රාහ්මණයට ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ අද අන්ධක වින්දයට වදිනවා කියලා. 100 ගණන් ගැල්වල සිව්පසේ පුරව ගන්නවා. මේ බ්‍රාහ්මණයත් ඇවිල්ලා අර ගැල් තියෙන තැන්වල ගැල් පොලිමේ නතර වෙලා ඉන්නවා. මගේ ප්‍රදේශයට වැඩම කරපු භාග්‍යතුන් වහන්සේට කොයි වෙලාවක නමුත් දානයක් දෙනවා කියලා. නමුත් පින්නතුනි සඳහන් කරනවා මාස 2කට වඩා වැඩි කාලයක් ගත වුණා. තමන්ගේ කරත්ත වලින් තවනම් එක හාල් ඇටයක් එළියට ගන්න ලැබුණේ නැහැ කියලා. දෙන්න අවස්ථාවක් ඇත්තෙම නැහැ. ඊට පස්සේ මේ බ්‍රාහ්මණය යනවා අග්‍රෝපස්ථායකයන් වහන්සේ ළඟට. ගිහිල්ලා කතා කරනවා. ඊට කලින් බ්‍රාහ්මණයා කල්පනා කරනවා මාස 2කට වැඩි ඇවිල්ලා තවම බුදුරජාණන් වහන්සේ විදියෙන් බත් සරලුවක් දී ගන්න ලැබුණේ. මගේ කර්මාන්ත ඒවා එහෙම්ම අත්හැරලා මං ඇවිල්ලා තියෙන්නේ. මගේ ගෘහ කටයුතු සේරම අත්හැරලා මං ඇවිල්ලා තියෙන්නේ. මම මෙහෙම බලාගෙන හිටියොත් තවත් මාස ගාණක් ගියත් මට දන් වේලක් දෙන්න නම් ලැබෙන්නේ නැහැ. ඒකින්ද කල්පනා කළා යන්න ඕනේ දන්ශාලාවට. ගිහිල්ලා බලන්න ඕනේ මොනවද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් දානෙට පිළිවෙල වෙලා නැත්තේ කියලා. එහෙනම් මෙයා දින කීපයක්ම දානශාලාවට යනවා. භික්ෂුන් දන් වන්දලා අවසන් වුණාම අස්කරන තැන් වලට යනවා. ගිහිල්ලා බලනවා මොනවද නැත්තේ. මොනවද පූජා වෙලා නැත්තේ. මේ පරීක්ෂණයෙන් පස්සේ බ්‍රාහ්මණය දැනගත්තා
මේ පිඩුයි කැඳයි පූජා වෙලාම නැහැ. ආන් ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි දින ගණනාවක්ම දන්හලේ මම බැලුවා. කැඳයි මේ පිඩුයි නම් පූජා වෙලා තිබුණෙම නැහැ. එහෙනම් මම ලෑස්ති කරන්නද කියලා. කාරණාව කියනවා මම මෙච්චර කල් ඇවිල්ලා කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒක මම භාග්‍යතුන් වහන්සේගෙන් අහලා ඉන්නම් කියලා. කරුණ දක්වලා බුදුරජාණන් වහන්සේගෙන් විමසහම බුදුරජාණන් වහන්සේ සඳහන් කළ ආනන්දය එහෙනම් පිළියෙල කරන්න කියන්නේ. ඊටාම ප්‍රණීත ආකාරයේ කැඳ දානයක් පිළියෙල කළා. 1250ටම සෑහෙන්න මේ පිටු පිළියෙල කළා. පවෝදා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කැඳ පූජා කළා. බ්‍රාහ්මණයාගේ බලාපොරොත්තු මුදුන්පත් කරමින් බ්‍රාහ්මණයාගේ හිතේ සතුට තව වඩා වර්ධනය කරමින් බුදුරජාණන් වහන්සේ අන්දක වින්ද බ්‍රාහ්මණයාගේ කැඳ දානේ පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට සඳහන් කළා බ්‍රාහ්මණය භික්ෂු මහ සංඝයාටත් පිළිගන්වන්න කියලා. බොහෝම සතුටින් 1250ක් පමණ දෙනාට මේ බ්‍රාහ්මණයා කැඳ පූජා කළා. නමුත් පින්නතුනි මෙතෙක් භික්ෂුන් වහන්සේලාට මේ ආහාරය ලැබිලා තිබුණේ නැද්ද? භික්ෂුන් වහන්සේලා කවුරුවත් බ්‍රාහ්මණයාගේ දානෙ පිළිගත්තේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව දැනගෙන භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා මහණෙනි පිළිගන්න මහණෙනි වළඳන්න කියලා. භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලැබුණට පස්සේ සියලු දෙනා වහන්සේම කැඳ පිළිගත්තා. සියලු දෙනා වහන්සේම කැඳ වැළඳුවා. මේ කාරණාවෙන් බ්‍රාහ්මණයට ඇති වුණේ පුදුමාකාර සතුටක්. මේ තරම් කාලයක් බලාගෙන ඉඳලා නොලැබෙන දුර්ලභ දානයක් පූජා කරන්න මට අවස්ථාව ලැබුණා කියලා බ්‍රාහ්මණයා බොහොම සතුටටපත් වුණා. භික්ෂුන් වහන්සේලාට කැඳ පූජා කරලා අවසානයේ ඒ සියලුම දේවල් අස්පස් කරලා අන්දක වින්ද බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයට කතා කළා. සඳහන් කරනවා යෝ සංයතානං පරදත්ත භෝජිනං කාලේන සක්කච්ච දදාති යාගුම් දසස්ස ඨානානි අනුප්පවෙච්චති ආයුංච වන්නංච සුඛං බලංච යමෙක් කාය සංගමයෙන් යුක්තව අනුන් විසින් දුන් දෙය වළඳන සුළු ප්‍රතිග්‍රාහකයන්ට සුදුසු කාලෙහි සකස් කොට කැඳ දන් දේද හෙතෙම කරුණු 10ක් දුන්නේ වෙයි. ආයුෂයේද වර්ණයේද සැපයේද බලයේද ඔහු දුන්නේ වෙයි. මෙතන සඳහන් කරනවා යමෙක් කාය සංයමාදියෙන් යුක්තව ඒ සඳහන් කරන්නේ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා පිළිබඳව. කාය සංයමාදිය කියලා කියහම කය වචනය සිත තිදොර සංවර කරගත්ත අනුන් විසින් දුන් දෙය වළඳන සුළු වූ ප්‍රතිග්‍රාහකයන්ට තමන් හම්බ කරගෙන වළඳන්නේ නැහැ. අනුන් විසින් දුන්න දෙයක් වළඳන ප්‍රතිග්‍රාහකයන් වහන්සේලාට සුදුසු කාලයේ සකස් කොට කැඳ පූජාවක් කරයිද? ආන් එයින් ආනිසංස 10ක් ලැබෙනවා කියලා. පටිභාන මස්ස උපජායතේ තතු කුද්දං පිපාසංච ව්‍යාපනේති වාතං සෝදේති වත්තිං පරිණාමේති බුත්තං බේසජ්ජ මේතං සුගතේන වන්නිතං. බුදුරජාණන් වහන්සේ
මේ දානය පිළිබඳව විශේෂ වර්ණනාවක් කළා බ්‍රාහ්මණය ඔබ විසින් සුවිශේෂී වූ ආනිසංස 10ක් ලබනවා කියලා. ඒ නිසා සඳහන් කළා එය වළඳන්නට එයින් නුවණ උපදී. කැඳ වළඳන කෙනාට නුවණ ඇති වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කළා තස්මාහි යාගුන් අලමේව ධාතුන් නිච්ඡං මනුස්සේන සුඛත්තිකේන දිබ්බානිවා පත්තයතා සුඛානි මනුස්ස සෝභග්‍ය තමිච්ඡතාවාති මනුස්ස සෝභග්‍ය තමිච්ඡතාවාති එබැවින් සැප කැමැති වූ දිව්‍ය සම්පත්තෝ පතන්නා වූ මනුෂ්‍ය සම්පත්තෝ කැමැති වන්නා වූ පින්වතා විසින් නිති කැඳ දන් දෙනවා කියලා සඳහන් කළා. එතකොට කැඳ දානේ ආනිසංස කීයක් තියෙනවා කියලා දේශනා කළාද? 10ක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ එදයි දේශනා කළේ ඔබේ දානේ මේ තරම් ආනිසංස තියෙනවා කියලා. මොනවද ලැබෙන ආනිසංස? විශේෂයෙන් සඳහන් කළා ආයුෂය ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැපය ලැබෙනවා, බලය ලැබෙනවා. ඊට අමතරව සඳහන් කළා ඒ කැඳ වළඳන්නාට එයින් නුවණ උපදිනවා. එම කැඳ නිසා බඩගින්නද පිපාසයද දුරු වෙනවා. ශරීරගත වාතයද දුරු වෙනවා. වස්තිය පිරිසිදු වෙනවා කියලා කිව්වේ මල පහ කිරීම ආදී කටයුතු බොහොම පහසුවෙන් සිදු කරන්න අවස්ථාව උදා වෙනවා. තමන් වළඳලා තියෙන ආහාරය දිරවනවා. කලින් වළඳපු ආහාර සියල්ලම අපි වළඳහම දිරවන්නේ නැහැ. නමුත් මේ කැඳ වැළඳීම තුලින් නොපැස වූ නොදිර වූ ආහාර පවා දිරවනවා කියලා සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට මේ කැඳ දානීය ආනිසංසය විශේෂයෙන් වර්ණනා කළා. එතකොට පින්නතුනි මේ අන්ධක වින්දක බ්‍රාහ්මණයාගේ දන් දීමේ කතාව බොහොම කෙටියෙන් තමයි මේ සඳහන් කළේ. නමුත් කැඳ ටිකක් පූජා කරගන්න මාස 2කට වඩා වැඩි කාලයක් බලාගෙන හිටියා. ඊළඟට සඳහන් කරනවා බෙල්ලට්ට කච්චායන බ්‍රාහ්මණයාගේ කාරණාවත් මෙතෙන්ට හරි වටිනවා. දැන් බුදුරජාණන් වහන්සේ අන්ධක වින්දේ ඉඳලා ආපහු වඩිනවා. බෙල්ලට්ට කච්චායන කියන බ්‍රාහ්මණයා මේ උක්හකුරු කලපුරවගෙන කරත්ත 500ක අහුරගෙන අරගෙන යනවා. බෙල්ලට්ට කච්චායන ඈතින් එනවා බුදුරජාණන් වහන්සේ දැක්කා. මෙයා වෙළඳාම යන්නේ. භාග්‍යතුන් වහන්සේ මග ඉඩ ඉතුරු කරලා අසල තියෙන ගහක් ළඟ ගිහිල්ලා වාඩි වුණා. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දන ගහලා වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා 1250ක් භාග්‍යතුන් වහන්සේ ප්‍රධානව මේ 1250ක් දෙනා වහන්සේටම මම උක්කකුරු කලී පූජා කරන්නද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය එහෙමනම් එක කලයක් අරන් එන්න කියලා. එක කලයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා ඒ කලින් උක්කකුරු අරගෙන බුදුරජාණන් වහන්සේට පිළිගැන්නුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය මහා සංඝයාටත් පිළිගන්වන්න. 1250ක් දෙනා වහන්සේටම අර කලින් හකුරු පූජා කළා. ඇවිල්ලා සඳහන් කළා ස්වාමීනි කලී හකුරු තව බොහෝම ඉතුරු වෙනි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය භික්ෂු සංඝයාට ඇති තරම් පූජා කරන්න. භික්ෂුන් වහන්සේලා නැවත හකුරු පිළිගත්තා. ඒත් කලී හකුරු එහෙම්මමයි. ස්වාමීනි භික්ෂුන් වහන්සේලා ප්‍රමාණවත් කියන තරම් පිළිගන්නවා තව ඉතුරුයි. සඳහන් කළා උක්කකුරු වලින්
වහන්සේලා සන්තර්පණය කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කළා කියලා භික්ෂූන් වහන්සේලාට සඳහන් කරාම උන්වහන්සේලාගේ පාත්‍රා පිරෙනකන් උක්කකුරු පිළිගන්නවා. උන්වහන්සේලා ළඟ යම් මල්ලක් තිබුණා නම් ඒවා පිරෙනකන් උක්කකුරු පූජා කළා. සමහර ස්වාමින් වහන්සේලා තමන් පෙම් පෙරා ගන්න පෙරහංකඩෙත් උක්කකුරු වලින් පුරවගත්තා. ඒ භාග්‍යතුන් වහන්සේ සන්තර්පණය කරන්න කිව්වා. ඇවිල්ලා කියනවා ස්වාමීනි භික්ෂූන් වහන්සේලා සන්තර්පණය කළා උක්කකුරු වලින්. ස්වාමීනි තවත් හකුරු කලයේ හැමමයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය යාචකයෝ ඉන්නවා. මොකද පින්නතරි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් මේ කරත්ත යනකොට ඒ කරත්ත පස්සෙන් යාචකයෝ යනවා කියලා. ඒ දන් දෙන තැන්වල ඒ අයටත් හොඳට ආහාර ලැබෙනවා. එන්න සඳහන් කළා යාචකයන්ටත් දෙන්න කියලා. යාචකයන්ටත් දුන්නා. ස්වාමීනි තව ඉතුරුයි මොකද කරන්නේ? යාචකයෝ සන්තර්පණය කරන්න කිව්වා. ඇති වෙනකන් දීලා සන්තර්පණය කරන්න කිව්වා. සමහර යාචකයෝ මහා හැලි අරගෙන ඇවිල්ලා ඒ හැලි පුරවලා මුක්කකුරු දුන්නා. සමහර අය නොයෙක් බෑග් මලු අරගෙන ඇවිල්ලා ඒව පුරවලා උක්කකුරු දුන්නා. ස්වාමීනි යාචකයොත් සන්තර්පණය කළා. තවත් උක්කකුරු බොහොමයක් ඉතුරුයි ස්වාමීනි. බ්‍රාහ්මණේ භික්ෂු මහ සංඝයාට පූජා කරපු මේ සිව්පසේ නැත්නම් මේ හකුරු පූජාව මේක වළඳන්න වෙන සුදුස්සෙක් නෑ. ඒ හින්දා ඉතුරු හකුරු එක්ක නිල් තනකොළ නැති බිමක බහලන්න නැත්තම් සත්තු නැති ජලයක පා කරලා අරින්න. මේ බ්‍රාහ්මණයා ඉතුරු හකුරු ඔක්කොම පානින් අඩු ජලයට දැම්මා. මේ හකුරු ඔක්කොම චිටි හඬ නගමින් දුම් නගමින් ගඟේ පාවෙන්න පටන් ගත්තා. නමුත් මෙතන සඳහන් කළා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සමහර කෙනෙක් මාස ගණන් බලාගෙන හිටියා. තව කෙනෙක් ඒ මොහොතේම අවස්ථාව අරගෙන පිළිගන්නවා. නමුත් ඒ ලැබීම කොච්චරද එක කලින් මොන තරම් පූජා කළාද? නමුත් අඩුවක් නැහැ. එනම් භාග්‍යතුන් වහන්සේගේ ලැබීමම තමයි එතනදී විශේෂයෙන් පෙන්눔 කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ භික්ෂු මහ සංඝයාගේ ලාභය දැන් උක්කකුරු පූජාවෙත් පෙන්눔 කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ සහ භික්ෂු මහ සංඝයාගේ ලැබීමේ තරම. එහෙනම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලාටත් මේ තරම්ම ලාභ උපදිනවා. ඒ නිසා සඳහන් කළා දීඝනිකායේ මේ ලාභ ඉපදීම පිළිබඳව තව කාරණාවක්. බුදුරජාණන් වහන්සේ සත්කාර කරන ලද්දේත් ගරුකාර කරන ලද්දේත් මානිත කරන ලද්දේත් පූජිත කරන ලද්දේත් අපචිත කරන ලද්දේත් ඔවුන් බොහෝ වූ සිව්පසයට ලාභී වෙනවා කියලා. දැන් ඉස්සෙල්ලා සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ නිසාත් භික්ෂු මහා සංඝයා නිසාත් සීමාවක් නැති තරම් ලාභ උපදිනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ දැන් දීඝනිකායේ විශේෂයෙන් සඳහන් කරන්නේ සත්කාර කරන ලද්දේ කාටද? බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට යමෙක් සත්කාර කරනවද? මෙතන සඳහන් කරනවා මොකක්ද මේ සත්කාර කරන ලද්දේ කියලා. පින්නතුනි සත්කාර කරන ලද්දේ කියලා සඳහන් කරාම නොසලකිල්ලෙන් නෙමේ ඊ타ත්ම හොඳින් සකසලා පූජා කිරීමයි කියලා සඳහන් කරනවා. සත්කාර කරන ලද්දේ සකසලා පූජා කිරීමයි. හැබැයි මේ ශාසනයේ මේ සැකසීම කියන කාරණාව
අපිට කතා කළාට සමහර වෙලාවට ඉවරයක් නැති කාරණාවක්. ශ්‍රද්ධාව තමයි එතෙන්ට බලපාන්නේ. සැකසීම පිළියෙල කිරීම පිළිගැන්වීම. එදා වගේම තමයි අද බුදුරජාණන් වහන්සේට යමෙක් මනාව සකසලා කරනවා නම් පූජාවක් එහෙම පූජා කරන අයට දෙවි බඹුන්ගේ විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා. දෙවි බඹුන්ගෙන් විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා. ජනතාවගෙන් මහා ගෞරවයක් ලැබෙනවා. මනුලොව විතරක් නෙමෙයි දෙව්ලොව බඹලොව සිසාරා පවා මහ විශාල කීර්ති ഘോഷාවක් පැතිරෙනවා. සමහර වෙලාවට යම් දවසක මෙලවින් සමු අරගෙන දෙව්ලොව ගිහිල්ලා ඉපදුනත් ඊටාම ලස්සන රූප සම්පත්තියක් සහිතව උපදිනවා. අන්‍ය දෙවියන් අභිභවනය කළ දිව්‍යමය සම්පත් වලින් පෝසත් වෙනවා. එහෙම අවස්ථා තවත් නොඑක් තැන්වල අපි අහලා තියෙනවා. මහ දෙවිවරු සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වගේ සමහර දෙවියෙකුගෙන් දිව්‍යාංගනාවකගෙන් අහනවා මේ තරම් සම්පත් සහිතව දෙව්ලොව පහළ වුණේ මනුලව කොයි වාගේ කොහොම පින්කම් කරලාද කියලා. ඉන්සා දෙවියන් අතර පවා ඔවුන්ගේ කීර්තිය පැතිරෙනවා. මනුලවත් දෙව්ලොවත් ඔවුන්ට ඕන තරම් ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නවා. එයි බුදුරජාණන් වහන්සේට සත්කාර කරන නිසා. එහෙනම් මනාව සකසනවා කියලා සඳහන් කළා. පිනතනේ සැකසීම භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාව පැවැත්වීම කොහොමද සිදු කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ අපෙන් බොහෝම රසට මිහිරට දානේ බලාපොරොත්තු වෙන්න නෙමෙයි කවදාවත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ අපිට පින් කරගන්නයි. භාග්‍යතුන් වහන්සේ අපෙන් මොකවත් බලාපොරොත්තු නැහැ. අපෙන් ආමිෂයේ බලාපොරොත්තුවක් නැහැ. අපෙන් වෙන බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ආමිෂයේ බලාපොරොත්තුවක් නැහැ. එහෙනම් අපි ඒ තරම් ආමිෂ පූජා අදත් මනාව සකසලා කරන්නේ ඇයි? අපිට පින් ඕන නිසා. අපිට මේ සංසාරේ දිනන්න ඕන නිසා. නිවන් දකින්නතුරු දුකක් නැතුව තව පින් වඩමින් ඉස්සරහට අපිට යන්න ඕන නිසා. එහෙනම් බුද්ධ පූජාවක් කරනවා කියලා කියන්නේ අපේ සංසාරي සුවපත් කරගන්නවා කියන එකයි. අපිට යමක් එකතු කරගන්නවා කියන එකයි. අන්න ඒ නිසා ඒක කොහොම කළ යුතුද? මහ රජෙකුට දෙන ආහාර වේලකට වඩා සක්විති රජෙකුට දෙන ආහාර වේලකට වඩා මහ දෙව් රජෙකුට දෙන ආහාර වේලකට වඩා භාග්‍යතුන් වහන්සේට පූජා කරන දාන වේල අපි කොහොම සැකසිය යුතුද? ඒක සමහරට අපේ පෘථග්ජන හිතට වැටහෙන්නේවත් නැහැ. නමුත් අපි ටික පටන් ගත්තාම ශ්‍රද්ධාව වැඩෙන්න අපි නොඑක් විදිහට අරමුණු වෙනවා. මෙහෙම කළොත් හොඳයි නේද කියලා. හැබැයි මේ හැම දෙයක්ම සසර පුරාම අපිට විපාක දෙනවා. සමහර වෙලාවට උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් මේ බණ අහන සමහර අය මේ කරුණ ගැන දැන් හුඟක් දන්නවා. ආහාර පාත්‍රය කොහොම සැකසිය යුතුද? ව්‍යංජන ටික කොහොම සැකසිය යුතුද? පළතුරු ටික කොහොම සැකසිය යුතුද? තැබිය යුත්තේ පිළිගැන්විය යුත්තේ කොයි ආකාරයෙන්ද? මේ හැම එකක්ම හොඳට අහලා දැන් දන්නවා. නමුත් අපි දන්නවට වඩා තව හුඟ දේවල් අපිට හිතලා කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි උදාහරණයක් හැටියට අරගත්තොත් අපි බුදුරජාණන් වහන්සේට අමු අඹ ගෙඩියක් කපලා පූජා කරනවා කියලා. මම මේක මේ තේරුම් ගන්න උදාහරණයකට කියන්නේ. අමු අඹ ගෙඩියක්. අපි සමහරලාට අනුභව කරන්න ගත්තොත් gedara විවේකීව අපි එතෙන්ද ලුණු කුඩු ටිකකුත් ගන්නවා. සමහර කෙනෙක් මිරිස් කුඩු ටිකකුත් ගන්නවා. අපිටත් පුළුවන් අඹ කෑලි ටිකයි ලුණු කුඩුයි මිරිස් කුඩුයි කලවම් කරලා පූජා කරන්න.
තව ටිකක් හිතහම අපි කලවම් කරපු ප්‍රමාණයේ ලුණු කුඩු වැඩිද? අපි කලවම් කරපු ප්‍රමාණයේ මිරිස් වැඩිද? එකක් කලවම් කරලා පූජා කරන්න පුළුවන්. තව භාජන දෙකක මිරිස් කුඩු වෙනම, ලුණු කුඩු වෙනම, ගම් මිරිස් ටිකක් වෙනම අපිට ආයේ පූජා කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ කැමති ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේ සකසගනි. අපි සකසලා තියෙන භාග්‍යතුන් වහන්සේ කැමති ප්‍රමාණය වළඳයි. මේ ආදි වශයෙන් හැම කරුණක්ම පින්නතුනි හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ පිස දමා ගන්න යම් ලේන්සුවක් සර්වියට් කොලයක් පූජා කරනකොට ඇති තරම් පූජා කරන්න ඕනේ. එකක් දෙකක් තියෙනවට වඩා 10ක් 15ක් තියෙන එක වටිනවා. මේ ආදි වශයෙන් තව සලකන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව දත් මදින බුරුසුවක්, එහෙම නැත්නම් අර දත් සුද්ධ කරන්න පාවිච්චි කරන කූර. මොකද භික්ෂුන් වහන්සේලාත් දානේ වළඳලා ඉවර වෙලා දත් සුද්ධ කරනවා. දත් අතර රැඳිලා තිබිච්ච කැබැල්ලක් නමුත් විකාලයේ ගිලුණුත් ශික්ෂාපදේ paludu වෙන නිසා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවේ දන්ත ධාතුන් අතර අල්ප මාත්‍ර විවරයක් නැහැ අපේ වගේ. ඒ නිසා ශ්‍රී මුඛ ධාතුවේ කිසිම ආහාර කැබැල්ලක් නතර වෙන්නේ නැහැ. නමුත් පූජා කරන එක අපට පින් සිද්ධ වෙනවා. මේ ආදී වශයෙන් හිතා පූජා කරන්න ඕනේ. ව්‍යංජන ටික බුදුරජාණන් වහන්සේ ළඟ පිළිගන්වනකොට වම් අත පැත්තේම පිළිගන්වන එක වටිනවා. මොකද දෙවනි වතාවක් බෙදා ගන්න වුණොත් දකුණු පැත්තේ තිබුණොත් වම් අත ඒ පැත්තට හරවලා බෙදා ගන්න ගියාම අපහසු නිසා. ශ්‍රද්ධාව නැති කෙනෙක් මේ කරුණු හරියට විවේචනය කරන්නත් පුළුවන්. ඔහොම පූජා කරන්න ඕනේද? හැඳිත් ඕනේද? ගෑරුප්පුත් ඕනේද? අහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බෙදාගෙනත් වළඳලා තියෙනවද කාගෙන්වත්? ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්න කළොත් උත්තර දෙන්නත් පුළුවන්. ඔව් බෙදාගෙනත් වළඳලා තියෙනවා. හැබැයි හැමෝගෙම නෙමෙයි මහා ශ්‍රද්ධාවන්තයන්ගෙන් කියලා. උදාහරණයක් අපිට පෙන්වන්න පුළුවන් කොතනද? ගටිකාරතුමා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගටිකාර කුම්භකාර කියන මේ අනාගාමී ආර්ය ශ්‍රාවකයාගේ ගෙදරට වැඩපු වෙලාවේ අම්මයි තාත්තයි යන්දයි සඳහන් කරනවා ස්වාමීනි පුතා ආහාර පිළියෙල කරලා තියලායි ගිහිල්ලා තියෙන්නේ. අපිටත් පුතාටත් අනුකම්පා කරනසේක්වා භාග්‍යතුන් වහන්සේ දාන බෙදාගෙන වළඳනසේක්වා. ඒ පිළිගන්වන්න බෑස් පෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගිනිහල්ගෙට වැඩම කරලා භාජන කට ඇරලා භාග්‍යතුන් වහන්සේ විසින් දාන බෙදාගෙන වළඳනවා. එන මහා ශ්‍රද්ධාවන්තයන්ට භාග්‍යතුන් වහන්සේගෙන් එහෙම අවස්ථා ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා අපේ ශ්‍රද්ධාව බොහොම බාල බව ඇත්ත. නමුත් අපිටත් බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවේ අඩුවක් කවදාවත් නැහැ. මේ විදිහට මේ සැකසීම හිත හිතා සකස් කරන්න පිළියෙල කරන්න පිළිගන්වන්න පුළුවන්. ඒකේ සීමාවක් දක්වලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මෙච්චර ප්‍රමාණයක් පිළිගන්වුවම ඇති කියලා කතාවක් නැහැ. හැබැයි මේ කොච්චර පිළිගන්නුවත් මදි කියන චේතනාව තියෙන්නේ අපි ළඟ. නැත්තම් භාග්‍යතුන් වහන්සේ අපි කෝව පිළිගන්නුවත් මොන දේ නමුත් අපෙන් බාර ගන්නවා. නමුත් මට සංසාරයට හම්බ කිරීමයි මං ඒ තුලින් සිද්ධ කරගෙන තියෙන්නේ. එහෙනම් මෙතන පින්නතුනි සත්කාර කරන ලද්දේ මනවින් සකසලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවට තමයි මේ සත්කාර කරනවා කියලා කියන්නේ. හොඳින් සකසලා පූජා කරනවා. ඒ පිළිබඳව තව කරුණු අපිට ඕන තරම් සාකච්ඡා කර හැකියි. සමහර වෙලාවට සමහර කෙනෙක් මනවින් සැකසීමක් පිළියෙල කිරීමක් නැහැ. කෙනෙක් බිම වාඩි වෙලා ඉන්නවා.
ආහාර පාන ටික ගෙනල්ලා මේසයක් උඩින් තියලා යනවා. බිම ඉඳගෙනම ගන්න ගියොත් ඒ භාජනවල තියෙන ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට ගන්නකොට ඇඟේ ඉඳලා හැලෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ආපහු නැගිටලා අරගෙන වාඩි වෙනකොට යම් අපහසුතාවයකට පත් වෙන්නත් පුළුවන්. ඒ සියල්ලම මගහරවලා ළඟට අතට අත්පසකට පිළිගන්නවා නම් අරට වඩා බොහොම හොඳයි. සමහර වෙලාවට උඩක වාඩි වෙලා ඉන්න කෙනෙකුට ගෙනල්ලා පාද මූලයේ තියෙනවා. පාද මූලයේ තියලා පූජා කරන දේවල් වෙනම තියෙනවා. පරිස්කාර වගේ දේවල් පාද මූලයේ තියලා පූජා කරනවා. නමුත් ආසනයක් පනවලා ආහාර ටික ගෙනල්ලා ආසනයේ වටේට තිබ්බොත් ලොකු අපහසුතාවයකට පත් වෙනවා. නමුත් සඳහන් කරනවා සමහර අය එහෙමත් පූජා කරනවා කියලා. ඒක මනාසක සීමක් නෙමෙයි. ඒක මනා පිළිගැන්වීමක් නෙමෙයි. පින්නතුනි මෙන්න මේ කාරණා අපි මනවින් කල්පනා කළ යුතුයි. මේ බුද්ධ පූජාව සකසනකොට මහා සංඝයාට දන් දෙනකොටත් එහෙමයි. සාමාන්‍යයෙන් අපේ ගෙදරක කෙනෙක් කෑම වේලකට ආපු වෙලාවක උත්සව අවස්ථාවක නමුත් අපිට පුළුවන් නම් ඒ අයටත් අපහසුවකින් තොරව සතුටින් අනුභව කරලා යන විදිහට ඒ කටයුතු සූදානම් කරන්න. මේ හැම දෙයක්ම අපිට සංසාර සැපය තමයි පහසුව තමයි සකසන්නේ. මොකද දන් දුන්න හැටියට තමයි අපිට ලැබෙන්නේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයායතන හරි විශේෂයි. ආන්ගේ නිසා මේ කරුණු දැනගන්න එක හරි වටිනවා. සැකසීම ගැන පිළිගැන්වීම ගැන තවත් බොහෝ කරුණු අපිට ඉදිරියට සාකච්ඡා කරන්න තියෙනවා. අදට ධර්ම දේශනාවට නියමිත කාලේ මෙතකින් නිමා වෙලා තියෙන නිසා ධම්ම දායාද සූත්‍ර දේශනාව ඇසුරේ සිදු කෙරෙන පළවෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමු. පින්නතුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ උතුම් දායකත්වයේ දරනු ලබන සත්පුරුෂ පින්නතුන් දායකත්වයේ දරූ පින්පොත පදනමේ සියලුම සමාජික කල්යාණ මිත්‍රයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ඒ වගේම ඔවුන්ගේ නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ට දහම් ඔසුව දානය කළ පින්වත් දේශකයාණන් වහන්සේට මෙම උතුම් ධර්ම දානමය පින්කම සඳහා අවස්ථාව උදා කර දුන්න කල්යාණ මිත්‍ර දේශප්‍රිය මහත්මයාට අවසන් වශයෙන් මේ පින්කම සඳහා සහභාගී වූ සියලුම පින්නතුන්ටත් මෙම දේශනාව පසුව හෝ යම් කෙනෙක් අසනු ලබන්නේද ඒ සියලුම දෙනාටත් එක ලෙසම මේ උතුම් සද්ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනා වෙනුවෙන්ම පින් අනුමෝදන් කළ පින් පොත පදනමේ සියලුම කල්යාණ මිත්‍රයන්ට දේශප්‍රිය මැතිතුමාට මේ කටයුතු සිද්ධ කරගන්න විශේෂයෙන් උදව් උපකාර කරන සියලුම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත අනුභවයෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ